ආයුබෝවන් සුබ දවසක්. විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube channel එකත් එක්කයි ඔයාලා එක්තු වෙලා ඉන්නේ. ඔයාලා බලන නැති මම කවුද කියලා. මම චමත් මදුවන්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ විද්‍යාර්ථයෙක්. මම මේ නාලිකාව හරහා ඔයගොල්ලන්ගේ ගෙදරට එන්නේ විද්‍යාව පාඩම් ඉතා සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපොස සාමාන්‍ය පෙළ පාඩම් වගේම අපොස උසස් පෙළ පාඩම් සඳහා මම ඔයගොල්ලන්ට පාඩම් ගෙන එනවා. විශේෂයෙන්ම ජීව විද්‍යාව සහ රසායනික විද්‍යාව සංකීර්ණ පාඩම් ඔයගොල්ලන්ට තේරෙන්න ඉතා සරලව මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මීට බාහිරව කතා කරොත් ඒ කියන්නේ විද්‍යා විෂයක්ම විතර නෙමෙයි මෙහි අරමුණ වෙන්නේ. ඔයගොල්ලන් ගන්න තර්කන ගැටලු, බුද්ධි පරීක්ෂණ, ඒ වගේමයි කාලීන ගැටලු. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා තරක විභාග. ඒ තරක විභාග වලට සුදුසුකම් ලබන්න, තරක විභාග ජය ගන්න වැදගත් වෙන උදව්වක් මම මේ නාලිකාව හරහා ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඔයගොල්ලන්ට ආරාධනා කර සිටිනවා එක්වන්න විෂන් එඩියු ශ්‍රී ලංකා අපේ YouTube channel එකත් එක්ක. subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. අපි යමු අද වීඩියෝ මාලාව දෙසට. අද අපි කතා කරන්න යන්නේ ළමයි රසායනික කර්මාන්ත ගැන. ඔයගොල්ලෝ හොඳට අහලා තියෙනවා විශේෂයෙන්ම උසස් පෙළ ගණිත විද්‍යාව කරන ළමයි මේ රසායනික කර්මාන්ත ගැන හොඳට දන්නවා. මොකද රසායනික කර්මාන්ත ඉතා වැදගත් වෙනවා. ලේසියෙන්ම ඒ සාමාර්ථයක් රසායනික විද්‍යාව සඳහා ගන්න. හරි ළමයි. රසායනික කර්මාන්තය කියන්නේ මොකක්ද? මුලින්ම ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනේ. මොකක්ද රසායනික කර්මාන්තය කියන්නේ? ළමයි රසායනික කර්මාන්තයක අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන් ලාභය. ඒගොල්ලෝ ඉහළ ලාභයක් අරමුණු කරගන්න. ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාවයක් රසායනික කර්මාන්තයක තියෙනවා. ඒ වගේමයි එයාලා මහා පරිමාණයේ රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ඔයගොල්ලෝ දන්නවා අපි විද්‍යාගාරේ පාසල් විද්‍යාගාරවල ඒ වගේමයි විශ්වවිද්‍යාල විද්‍යාගාරවල විවිධාකාරයේ පරීක්ෂණ කරනවා. හැබැයි මේ පරීක්ෂණවල අරමුණක් වෙන්නේ නැහැ ලාභය. ඒ පරීක්ෂණවල මහා පරිමාණයේ රසායනික ද්‍රව්‍ය නිපදවන්නේ නැහැ. හැබැයි ළමයි රසායනික කර්මාන්තයක විශාල වශයෙන් මහා පරිමාණයෙන් රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ඊළඟට අපි කතා කරමු රසායනික කර්මාන්තයක් ඇති කිරීමට සපුරා ගන්න ඕන අවශ්‍යතා කිහිපයක් තියෙනවා. මම දැන් කියන්නම්. පළවෙනි අවශ්‍යතාවය තමයි ළමයි රසායනික කර්මාන්තයක් කරන්න ප්‍රාග්ධනය. මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? සරලව කිව්වොත් මුදල් නැතුව අපිට මුකුත් කරන්න බෑනේ අද මේ ලෝකේ තුල. එහෙනම් රසායනික කර්මාන්තයක් කරන්න නම් ළමයි ප්‍රාග්ධනය ඕන අංක 1. දෙවෙනි කාරණාව තමයි රසායනික කර්මාන්තයේ සිදු කරන්න අපිට නිවැරදි තාක්ෂණයක් වූ. තාක්ෂණය නැත්තම් කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න බෑ. අද නූතන සමාජය ඉතාමත් තරගකාරී වෙලා තියෙනවා මේ තාක්ෂණයත් එක්ක. එහෙනම් කර්මාන්තයක් ඉදිරියට පවත්වාගෙන යන්න අනිවාර්යෙන් තාක්ෂණය ඕන. තුන්වෙනි කාරණාව තමයි ළමයි අපිට ඕනේ කරනවා අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියන්නේ ඒ අමුද්‍රව්‍ය මගින් තමයි නිෂ්පාදිත ඵල නිපදවන්නේ. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම අමුද්‍රව්‍ය ඕන කරනවා. තාග්ධනයේ තිබ්බත් වැඩක් නැහැ, තාක්ෂණයේ තිබ්බත් වැඩක් නැහැ අමුද්‍රව්‍ය නැත්තම්. එහෙනම් අමුද්‍රව්‍ය කියන්නේ ඉතා වැදගත්. ඊළඟ කාරණාව අපි සාකච්ඡා කරමු. ඊළඟ කාරණාව තමයි ළමයි බලශක්තිය. අනිවාර්යයෙන්ම කර්මාන්තයක් කරන්න බලශක්තිය ඕනේ. ඒක පුනර්ජනනීය බලශක්තිය වෙන්න පුළුවන්, පුනර්ජනනීය නොවන බලශක්තිය වෙන්න පුළුවන්. පොදුවේ විදුලිය, ඉන්ධන වගේ ඒවා අපි බලශක්තිය විදියට ගන්නවා. අපි බලමු ඊළඟ කාරණාව. දැන් අපි කාරණා කිහිපයක් කතා කරා. ඊළඟ කාරණාව තමයි ළමයි ශ්‍රමය. අතිශයින්ම වැදගත් වෙනවා ශ්‍රමය. ඒක මිනිස් ශ්‍රමය වුණත් වෙන්න පුළුවන්. ඉතින් ශ්‍රමය කියන කාරණාවත් කර්මාන්තයක් කරන්න වැදගත් වෙනවා. ඉතින් කාරණා කර්මාන්තයකට ඉතාමත් වැදගත් වෙන කාරණා මම ඊට පස්සේ කතා කරන්නේ. අපි කර්මාන්තයක් ඇති කරන්නේ රටකනේ. එහෙනම් ඒ රටේ මුලින්ම රාජ්‍ය නීති හා රෙගුලාසි වලට එකග වෙන්න ඕන. ඒ වගේමයි ළමයි කර්මාන්තයක ඕනෑම කර්මාන්තයක අපද්‍රව්‍ය ඇති වෙනවනේ. ඒ අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කරන්නත් වෙන්න ඕන. අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකරොත් ඒක පරිසරයට අහිතකර වෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කරන්නත් පුළුවන් වෙන්න ඕන. අවසානයේට කර්මාන්තයක වෙළඳ පොළක් කියන දෙයක් තියෙන්න ඕන. ව්‍යාපාර අධ්‍යයනය කරන අය දන්නවා අපි නිෂ්පාදනයක් ඇදුවට වෙළඳ පොළක් නැත්තම් වැඩක් නැහැ. එහෙනම් වෙළඳ පොළක් කියන එකක් තියෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් වෙනවා මොනවාද රසායනික කර්මාන්තයක් කරන්න අත්‍යවශ්‍ය වන අංගයන් කියලා. මේවත් අපි දැනන් ඉමු.
ඊළඟ එකට අපි ඊළඟ අපි සාකච්ඡා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. බොහෝ රසායනික කර්මාන්තවල අමුද්‍රව්‍ය විදියට ළමයි යොදාගන්නේ ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් අමුද්‍රව්‍ය විදියට යොදා ගන්නවා නම් ඒ ස්වභාවික සම්පතත් සපුරා ගන්න ඕනේ අවස්ථා කිහිපයක් තියෙනවා. කින්දේ තේරෙනවද කියලා මම හිතනවා. බොහෝමයක් රසායනික කර්මාන්ත අමුද්‍රව්‍ය විදියට යොදාගන්නේ ස්වභාවික සම්පත්. ඒ ස්වභාවික සම්පත් එසේ තෝරා ගැනීමට ස්වභාවික සම්පත්ද යම් කිසි අවශ්‍යතා තුනක් සපුරා ගන්න ඕනේ. ඉතාම ලේසි. පළවෙනි අවශ්‍යතාවය තමයි ස්වභාවික සම්පත විශාල සංචිතයක් වෙන්න ඕනේ. නොකඩවා දීර්ඝ කාලයක් අමුද්‍රව්‍ය ගන්න පුළුවන් විශාල සංචිතයක් වෙන්න ඕනේ ස්වභාවික සම්පත. දෙවෙනි එක තමයි ළමයි ස්වභාවික සම්පත ඉහළ සංසුද්ධතාවයකින් යුක්ත වෙන්න ඕනේ. අපද්‍රව්‍ය අඩුවෙන් ඉහළ සංසුද්ධතාවයකින් යුක්ත වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ළමයි ස්වභාවික සම්පතක තියෙන දුර. දැන් උදාහරණයක් කර්මාන්ත ශාලාවේ ඉඳලා ස්වභාවික සම්පතක තියෙන දුර ටිකක් අඩු වෙන්න. අඩු වුණොත් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එහෙනම් දුර අඩු වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මූලිකව අවබෝධයක් ඇති රසායනික කර්මාන්තය කියන්නේ මොකද්ද? රසායනික කර්මාන්තයට අවශ්‍ය කරන අංග ලක්ෂණ ස්වභාවික සම්පත අපි අමුද්‍රව්‍යයක් විදිහට යොදා ගනිද්දී ස්වභාවික සම්පත සපුරා ගත යුතු අවශ්‍යතා ඔයගොල්ලන්ට තේරෙනවා. මේවා මූලික වශයෙන් අපි දැනන් ඉන්න ඕන කාරණා. අපි යමු දැන් උසස් පෙළ ඉතාමත් වැදගත් පාඩමක් වෙතට. උසස් පෙළ කර්මාන්ත වලින් බොහොමයක්ම කර්මාන්ත තියෙන්නේ ආවර්තිතා වගුවේ S ගොනුවට අදාළ මූලද්‍රව්‍ය වල ලෝහ අදාළ කර්මාන්තත් P ගොනුවේ කර්මාන්ත. කර්මාන්ත ආරම්භයට මත්තෙන් අපි දැනගන්න ඕනේ මේ S ගොනුවේ මූලද්‍රව්‍ය වල ස්වභාවික ආකාර මොනවද? ඒගොල්ලෝ කොහොමද තියෙන්නේ? ඒ වගේම P ගොනුවේ මූලද්‍රව්‍ය වල ස්වභාවික ආකාරات අපි දැනගන්න ඕනේ. අද මූලික වශයෙන් මම ආරම්භයක් ගන්නේ S ගොනුවේ මූලද්‍රව්‍ය වල ස්වභාවික ආකාර. ඔයාලා දන්නවා මොනවද S ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ කියලා නේ? මොනවද S ගොනුවේ මූලද්‍රව්‍ය? ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි ගන්න S ගොනුවට. සෝඩියම්, ලිතියම්, පොටෑසියම්, ඒ වගේම බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම් වගේ ඒවා S ගොනුවට නැති වෙන්නේ. හරි. අපි දැන් කතා කරමු මේගොල්ලන්ගේ ස්වභාවික ආකාර දෙසට. අපි දැන් මේ රූප සටහන දෙසට යමු. මේ අංක 1 විදිහට අපි පෙන්වන්න ළමයි සෝඩියම්. සෝඩියම්ගේ ස්වභාවික ආකාර තුනක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ළමයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඔයගොල්ලෝ 6 වසරේ ඉඳන් දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලය. ඒ වගේම ආකාර ලුණු විදිහට හඳුන්වනවා. එතකොට වැඩි හරියක් සෝඩියම් තියෙන අවස්ථාවක් තමයි ස්වභාවික අවස්ථාවක් තමයි ළමයි සෝඩියම් ක්ලෝරයිඩ්. අපි කර්මාන්ත සඳහා බොහෝ විට යොදාගන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට අමතරව සෝඩියම්ගේ පවතින තව ආකාර තියෙනවා. දැනගන්න කියන්නේ. පළවෙනි ඊළඟ ආකාරය තමයි ළමයි සෝඩියම් නයිට්‍රේට්. කර්මාන්තවල මේක අපි හඳුන්වනවා චිලි සෝල් පීට කියලා. තව ආකාරයක් තියෙනවා ළමයි මේකට අපි කියන්නේ බෝරැක්ස් කියලා. එකක් සූත්‍ර දිග වැඩි Na2B4O7.10H2O බෝරැක්ස්. ඒ සංයෝගය තුල සෝඩියම් අන්තර්ගත වෙනවා. අපි ඊට පස්සේ කතා කරමු ළමයි පොටෑසියම් ගැන. පොටෑසියම්ගේ ස්වභාවික ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ළමයි ඔයගොල්ලෝ දන්නවා පොටෑසියම් ක්ලෝරයිඩ්. අපි කර්මාන්තවල පොටෑසියම් ක්ලෝරයිඩ්ට කියනවා සිල්වීන් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති. දෙවෙනි ආකාරය තමයි ළමයි පොටෑසියම් නයිට්‍රේට්. KNO3. පොටෑසියම් නයිට්‍රේට් වලට අපි කියනවා සෝල් පීට කියලා. හරිද ළමයි? ඊළඟ ආකාරයේ පොටෑසියම් විදිහේ තව ආකාරයක් තියෙනවා කානලයිට්. ඒ අමුතුයි කානලයිට්. මේ බලන්න කානලයිට්ගේ සූත්‍ර ටිකක් දිග සූත්‍රයක්. KCl.MgCl.6H2O විදිහ තමයි කානලයිට්ගේ අණුක සූත්‍රයේ තියෙන්නේ. හරි ළමයි. අපි පොඩ්ඩක් ඉනෝගනික් කෙමිස්ට්‍රි වෙතට යමු වුණොත්, ඒ කියන්නේ කාබනික රසායන වෙතට යමු වුණොත් S ගුණයේ පළවෙනි කාණ්ඩයේ ලෝහ අපිට හමු වෙන්නේ ස්වභාවිකව හමු වෙන්නේ ඒවා වැඩි වශයෙන් තියෙන්නේ ක්ලෝරයිඩ් නයිට්‍රේට් විදියට. ඔයගොල්ලෝ දන්නවා ක්ලෝරයිඩ් නයිට්‍රේට් ජලයේ හොදින් මොනවා වෙනවද? ද්‍රාව්‍ය. නේ? ජලයේ හොදින් ද්‍රාව්‍යයි. ඒ නිසා මේ සෝඩියම්, පොටෑසියම් වගේ ඒවායේ සංයෝග, ඒවායේ ස්වභාවික ආකාර අපිට බොහෝ දුරට ගන්න පුළුවන් වෙන්නේ ජල ද්‍රාව්‍ය සංයෝග විදියට. දැන් බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් ගැන කතා කරද්දී වැඩි හරියක් තියෙන්නේ කොහෙද? මොහොතේ. ඔයගලන්ට පොඩි අවබෝධයක් ලැබෙනවා. අපි දැන් S ගුණයේ දෙවෙනි කාණ්ඩයේ ලෝහ ගැන පොඩි අවබෝධයක් ලබා ගමු. මොනවාද දෙවෙනි කාණ්ඩේ ඉන්නේ? බෙරිලියම් ඉන්නවා.
මැග්නීසියම් ඉන්නවා, කැල්සියම් ඉන්නවා. තව පහළට ස්ට්‍රොන්ටියම් වගේ ලෝහත් ඉන්නවා. නමුත් අපිට වැදගත් ලෝහ ටිකක් සහ ඒවායේ ස්වභාවික ආකාර ටිකක් කතා කරමු. අපි යමු බෙරිලියම් වෙතට. බෙරිලියම් ඉන්න ළමයි බෙරිල් කියන ස්වභාවික ආකාරය. මේ බලන්න බෙරිල්ගේ සංයෝගය 3BeO.Al2O3.6SiO2. කියන්නේ බෙරිල්. මේවා ඉතා වැදගත් වෙනවා. ඔයගොල්ලෝ අණුක සූත්‍රය නොදැනුවත්, ඒ කියන්නේ දන්නේ නැති වුණා අර නාමය හරි දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. එතකොට බෙරිලියම් ඉන්නේ බෙරිල් කියන ස්වභාවික ආකාරයෙන්. ඉන්න අනුතුරු අපි කතා කරමු ළමයි මැග්නීසියම්. Mg. මේ මැග්නීසියම් වැඩි වශයෙන් ඉන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2. ඒ වගේම මැග්නීසියම් සල්ෆේට් MgSO4. මේවා වැඩි හරියක් තියෙන ළමයි මුහුදු. මුහුදු ජලයේ තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට් තියෙන්නේ. ඒ දෙක විතරක් නෙමෙයි තවත් තියෙන මැග්නීසියම්ගේ ආකාර. අපි බලමු. එක ආකාරයක් තමයි MgCO3. MgCO3 මැග්නීසියම් කාබනේට්. තමයි. මැග්නීසියම් කාබනේට් වලට කර්මාන්තවල අපි කියනවා පොතට අහගන්න මැග්නසයිට් කියලා. මොකද කියන්නේ? මැග්නසයිට්. මේ මැග්නසයිට් කියන්නේ මැග්නීසියම් වල එක්තරා ආකාරයක්. තව තමයි මැග්නීසියම් කාබනේට් එකතු වෙලා තියෙනවා කැල්සියම් කාබනේට්. මැග්නීසියම් කාබනේට් ඩොට් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් සූත්‍රය මොකක්ද? CaCO3. ඔයගොල්ලෝ දන්නවනේ වාන්නේ. මේවා පොඩි ඕලෙල් වල පවා උගන්වනවා. එහෙනම් MgCO3.CaCO3. මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් එකතු වුණාම හැදෙනවා ඩොලමයිට් කියන සංයෝගය. මේ ඩොලමයිට් මැග්නීසියම් වල එක්තරා ආකාරයක්. ඔයගොල්ලන්ට අවබෝධයක් ලැබෙනවා. ඔයගොල්ලන්ට මතකද මම පොටෑසියම්ගේ එක්තරා ආකාරයක් කිව්වා. මේක නම මතකයි බලන්න කියන්න බලන්න. මොකක්ද මේක නම? මම කිව්වා කානලයිට් කියලා. ඔයගොල්ලන්ට මතක නම් ආයෙ මුලට ගිහලා බලන්න පුළුවන්. කානලයිට්. මේ බලන්න කානලයිට් කියන සංයෝගයේ කවුරු ඉන්නවද? මැග්නීසියම් ඉන්නව නේද? එහෙනම් කානලයිට් පොටෑසියම්ගේ ස්වභාවික ආකාරයක් වගේම කාගෙද? මැග්නීසියම්ගේ ආකාරයක්. ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරි. ළමයි ඊළඟට අපි කතා කරමු කැල්සියම්. ඔයගොල්ලෝ හොඳට දන්නවා කැල්සියම් ගැන. කැල්සියම්ගේ ස්වභාවික ප්‍රධාන ආකාරය මොකක්ද? දැන් ළමයි කියන්න බලන්න. කැල්සියම්ගේ ප්‍රධාන ස්වභාවික ආකාරය කැල්සියම් කාබනේට්. 6 ඉදම් අපි දන්නවනේ. කැල්සියම් කාබනේට් කුණුගල්, සිප්පි කටු, ඇරගනයිට්, කැල්සනයිට් විදිහට විවිධාකාරයේ නම් වලින් කැල්සියම් කාබනේට් හඳුන්වනවා. ඒක කැල්සියම්ගේ ප්‍රධාන ආකාරය තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් තව ආකාර කිහිපයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් කතා කරා ඩොලමයිට්. මැග්නීසියම්ගේ ආකාරයක් වගේම කැල්සියම්ගේ මොකක්ද ආකාරයක්. ඉදිරියේදී ඔයගොල්ලන්ට මතක ඇති අපි ඉගෙන ගත්ත 11 වන ශ්‍රේණියේ සිමෙන්ති නිෂ්පාදනය මතකද? ඒ සිමෙන්ති නිෂ්පාදනයේදී ජිප්සම්ම යොදාගත්තා. කැල්සියම් සල්ෆේට් ඩොට් 2H2O ජිප්සම්. මේ ජිප්සම් වල කවුරු ඉන්නවද? කැල්සියම් ඉන්නවා නේ. එහෙනම් ජිප්සමුත් කැල්සියම්ගේ එක්තරා ආකාරයක් වෙනවා. හරි ළමයි. එතකොට මම කැල්සියම්ගේ ආකාර කිහිපයක් කිව්වා. වැදගත්ම ආකාරයක් තමයි දැන් මම මේ කියන්න යන්නේ. මේක නම් ඉතාමත් වැදගත්. ඕගොල්ලෝ අණුක සූත්‍ර අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා ලංකාව කියන්නේ ඉතාමත් වටිනා රටක්. මේ ලංකාව තුල විශාල ඇපටයිට් නිදියක් තියෙනවා නේ. මේ ඇපටයිට් නිදිය තුල මේ ප්‍රධාන මේ ඇපටයිට් වල මේ සූත්‍රය නේද ඉන්නේ. මේ ඇපටයිට් වල සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කවුරු ඉන්නවද ළමයි? කැල්සියම් ඉන්නවා. ලංකාවේ එප්පාවල කියන ප්‍රදේශයේ ඇපටයිට් නිදියක් තියෙනවා. මේ තියෙන ඇපටයිට් වල සූත්‍රය. මේ ඇපටයිට් වල සූත්‍රේ කවුරු ඉන්නවද? කැල්සියම් ඉන්නවා. එහෙනම් ළමයි මේක කැල්සියම්ගේ තවත් ආකාරයක්. යනුව දෙවෙනි කාණ්ඩය ගැන කතා කරොත් අපි දෙවෙනි කාණ්ඩයේ මූලික වශයෙන් බෙරිලියම් ගැන කිව්වා. එයාගේ ස්වභාවික ආකාර. මැග්නීසියම් ගැන කිව්වා. එයාගේ ස්වභාවික ආකාර. කැල්සියම් ගැන කිව්වා. යම්කිසි ළමෙක්ට මේවා එකපාරටම පුරුදු නම් මේ වීඩියෝ පස්සට ගිහිල්ලා ඒ සූත්‍රයන් ගැන, ඒ නාමයන් ගැන නැවත දැනගන්න පුළුවන්. මේවා මොකද වැදගත් වෙනවා. සමහර විට මෙන්න මේව අහනවා. කියන්නේ රචනා ප්‍රශ්නයක අහන්න පුළුවන් මැග්නීසියම් ස්වභාවය පවතින ස්වභාවික ආකාරය ලියන්න. කැල්සියම්ගේ ස්වභාවික ආකාරය ලියන්න. එතකොට මේවා දැනන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. පොදුවේ දෙවෙනි කාණ්ඩයේ සංයෝග ගැන කතා කරොත් පොඩ්ඩක් අකාබනික රසායනයේ පැත්තට යමු වුණොත් මේගොල්ලෝ ළමයි තියෙන්නේ වැඩි හරියක් සල්ෆේට්, කාබනේට්, ෆොස්ෆේට් වැනි සංයෝග විදියට. ඔයගොල්ලෝ දන්නවා කාබනේට්, සල්ෆේට්, ෆොස්ෆේට් මොනවාද? අවක්ෂේපනේ. ඒ නිසා දෙවෙනි කාණ්ඩයේ මේ මූලද්‍රව්‍ය වල ස්වභාවික ආකාරය අපිට වැඩි වශයෙන් හම්බ වෙන්නේ ගොඩබිම ලවණ විදියට. ගොඩබිම ලවණ විදිය තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි පළවෙනි කාණ්ඩේ සෝඩියම්,
පොටෑසියම් වගේ අයගේ ස්වභාවික ආකාරය වැඩි වශයෙන් හම්බ වෙන්නේ කොහෙද? මුහුදු ජලයේ. ඒවා ජල ද්‍රාව්‍ය වැඩි වශයෙන් සංයෝගේ. ඒ නිසා අපිට මුහුදු ජලය තමයි දක්නට ලැබෙන්නේ. එහෙනම් අද අපි රසායනික කර්මාන්තවල මූලික හැඳින්වීමක් ඉගෙන ගත්තා. කර්මාන්තයක මූලික අංග ලක්ෂණ ඉගෙන ගත්තා. ස්වභාවික සම්පතක් යොදා ගන්නවා නම් ඒ ස්වභාවික සම්පත අනුගමනය කරන්න ඕනේ අවශ්‍යතාවයන් තුනක් තිබ්බේ. තුන ගැන කතා කරා. ඉතින් අනුතුරු අපි S ගුණයේ මූලද්‍රව්‍ය වල ස්වභාවික ආකාරය ඉගෙන ගත්තා. මේ විතාල වැදගත් වෙනවා. දැන් එන ඔයගලන්ට පොඩි අවබෝධයක් ලැබෙනවා කර්මාන්තවල S ගුණයේ ස්වභාවික ආකාරය. අපි ඉදිරි වීඩියෝ මාලාව තුළ S ගුණයේ තියෙන රසායනික කර්මාන්ත ගැන එකින් එක පිළිවෙලට සරලව කතා කරනවා. සෝඩියම් නිෂ්පාදනය, ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය ඇතුළු ඉදිරියට වටිනා වූ පාඩම් රාශියක් මේ කර්මාන්ත හා බැඳුණු පාඩම් රාශියක් අපි ඉදිරි වීඩියෝ මාලාවක් තුලින් කතා කරනවා. ඉතින් ඔයගලන්ට ආරාධනා කර සිටිනවා මේ අද උගන්වපු පාඩම තේරුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එක click කරන්න, අපිත් එක්ක එකතු වෙන්න, comment කරන්න, දැනගන්න පුළුවන් ඕන දෙයක් අහන්න පුළුවන්. එහෙනම් අද මම මේ වීඩියෝ මාලාවෙන් නතර වෙනවා. ඔයගලන්ට ජය ප්‍රාර්ථනා කරනවා උසස් පෙළ රසායනික විද්‍යාව, ජීව විද්‍යාව කියන මේ විෂයන් වලට අනිවාර්යෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්න. මම අනිවාර්යෙන්ම ඔයගලන්ට උදව් වෙනවා. සුබ දවසක් සියලු දෙනාට.